දෛ සිළුම දෙන අපි ධර්ම දේශනාව සඳහා tempත් වෙමු. ධර්ම දේශනාව tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්තා පරං පරිවීමන්තේ මානෝ පරිවීමංසති භව පනායං කිං නිදානා කිං සමුදයා කිං ජාතිකෝ කිං පබවාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අපි මේ පරිවීමංසන සූත්‍රය සරුවචනස්ගේ ශ්‍රී මුක දේශනාවක් ඉදිරිපත් කරගෙන අපේ වැඩමුළුවට මාතෘකා හපයා ගන්නවා. ඉතින් අපි ඒ වෙනුවට මේ හතරවෙනි දවසේ අපි ඉන්නේ. ඒ පරිවීමංසන සූත්‍රයේදී සරුවචනස්ගේ මූලික ප්‍රශ්නේ තමයි පරිවීමංශය පරිවිසින සොයා බලන කෙනා හොයා බලන්නේ සබ්බසෝ සම්මා දුක්ඛක්ඛයතා සියලු දුකේ කෙලවර. ඒක නිසා ආරම්භක ඒ ප්‍රශ්නෙට සියලු දෙනාටම අත උස්සන්න පුළුවන්. මොකද ඒක හැම කෙනාම දන දෙයක්. ඒ සඳහා පිරිසේ අවධානය නැත්තම් සමස්තේ අවධානය ලබා ගන්න සරුවචන් වහන්සේ ඒක සඳහා දුක ඉපදීමට සියලු දුක ඉපදීමට හේතු වශයෙන් පෙන්වන්නේ ජරා මරණ දෙක. නැත්නම් ජරා ව්‍යාධි මරණ. ඉතින් ඒකට කියනවා සංසාර රෝග කියලා. ඒ සංසාර රෝග වලින් ඒකට જાතියත් එකතු වෙන්න ඕනේ. නමුත් මෙතන මේ ඉදිරිපත් කරන මේ තාක්ෂණික ඉදිරිපත් කිරීමේ හැටියට ජරා ව්‍යාධි මරණ. මේක තමයි සියලු දුකට හේතුව. ඉතින් මේ දුක නැති කිරීම සඳහා නැත්නම් ජරා ව්‍යාධි මරණ නැති කිරීම සඳහා හේතුව සෙවීම තමයි මේ පරිවීමංසන සූත්‍රයේ මූලිකම තාක්ෂණය. ඒ ජරාවට නැත්නම් ජරා මරණයට ඉදන්නකෝ ජරා මරණං කිං නිදානා කිං පබවා කිං සමුදයා කිං ජාතිකා කියලා ඒ දුක ඇති වෙලා තියෙන්න මූලික හේතුවක් තියෙනවා. ඒක වසංගලක් තියෙන. ඒකට තමයි බුදු කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ. බුදුරජාණන් සඳහන් කළ තියෙන එකට හේතුව හොයනකොට ඒ හේතුව තියෙන තාක්කල් මේ ජරා මරණ දිගටම සිද්ධ වෙනවා. අස්මින් සති ඉදං හෝති අස්මින් අසති ඉදං නොහෝති. මේ ජාතිය තියෙන තාක්කල් ජරා මරණ සිද්ධ වෙනවා. ජාතිය නැති කල්හි ජරා මරණ නැති වෙනවා කියන. එතකොට අපි මේ ජරා මරණයෙන් පෙළිලා ජරා මරණේ නැති කිරීමේ ප්‍රයත්නයේ ඉන්න ගමන් ජාතිය නැති කිරීමට කටයුතු කිරීම සරුවඥ උත්තරේ වුණාට ඒක පෙළෙමින් සිටින ජරා ව්‍යාධි මරණයෙන් පෙරමින් සිටින කෙනෙකුට ඒ හරහා ජාතිය නැති කිරීමේ තැනට නැත්තම් වෙදකමට වඩා හෙදකමට ගෙන යාම සඳහායි පරිවිමර්ශන සූත්‍රය තියෙන්නේ. ඉතින් ඒ සඳහා විවේකයක් එවැනි දෙයක් සලකා බලන්න නැත්තම් ඒ ජාතිය නැති කිරීමට කටයුතු කරන්න ආරම්භ ධාතුවත් ඇතිකරන්න මේ මානවයාට මනුෂයාට පුළුවන් ද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් ඒක බුදුරජාණන් වහන්සේට බුදු වෙච්ච ගමන් ධර්මේ නොදෙසඬ හේතුවක් වුණා. මේක කිව්වට මෙච්චර මේ භයානක දෙයකින් දැවෙන දෙයකින් උත්සන්න දෙයකින් පෙළෙමින් ඉන්න ජනතාව ඒ කියන්නේ ජරා ව්‍යාධි මරණයෙන් පෙළීන ජනතාවකට ඒකට හේතුව තියෙන්නේ පැත්තක ඒක නැති කිරීමේ කටයුත්තකින් මේක නැති කරන්න පුළුවන් කියලා හේතු ගන්නට හරි අමාරුයි. ඒක මේ මානවයට තියෙන ප්‍රශ්නයක්. නැත්නම් සර්වඥාන්සේගේ සර්වඥතා ඥානිරත් ප්‍රශ්නයක්. ඉතින් අපි මේ උත්සාහ කරන්න හදන්නේ ඒ ජරා ව්‍යාධි මරණ කියන මේ මේවා පෙළෙමින් සිටිද්දීම ජාති දුක උතන් ජාතිය නතර කිරීමේ වැඩේ කරන්න ලෑස්තිද කියන එකයි. ආන්න ඒ කටයුත්තට යනකොට කොහොමද අපි ජරා ව්‍යාධි මරණ කෙරේ පිළිපදින්න ඕනේ? ජරා ව්‍යාධි මරණය තමයි අපි මේකට යොමු කරන දේ. ඒ නිසා ඒක කෙරෙහි තියෙන ද්වේෂ නැති කරලා ඒක මේ පරිශ්‍රණය සඳහා අවශ්‍ය වෙන අඩුම කැඩුම වලට ගණන් ගන්න වෙනවා.
මේ ජරා ව්‍යාධි මරණ තියෙනකොට තමයි අපිට ඒක නැති කරන්න ඕන වෙන්නේ. නමුත් උත්තරේ තියෙන එතන නෙවෙයි පිට. out of the box. ඒක දැකීම සඳහා මේ පරිේශන වේලාවේදී හෝ එහෙම නැත්නම් මේ පරිවිමර්ශනය කරන වේලාවේදී හෝ මේ ජරා ව්‍යාධි මරණ පිළිගන්න මනුස්සයල ඇසිද කියන එක. ඉතින් ඒක භයානක උපකල්පනයක්. හැමෝටම මේක කරන්න බෑ. මේ තරම් දැවෙන ප්‍රශ්නක ඉඳද්දී අපි මේ ಜಾති නැති කරන්න හදනවායි කියන එක. ඉතින් ඒ සඳහා අපිට තේරවාද ක්‍රමයේ තියෙන උත්තරේ තමයි ඒක සංසාරේ භාවනා කරලා පිම්පුරලා ආපු ඒ උපනිෂ්ඨේ සම්පatti තියෙන කෙනාට මේක මිහිරට දැනෙනවා. කලහක්ක් විදියට දැනෙනවා. නැත්තම් ගෞරවයක් විදියට සරුවචනාංශිකේ දැනෙනවා. එහෙම නැත්තම් මේවා නිකන් හුදු දාර්ශනික ඉදිරිපත් කිරීම පමණයි. ඔක් කරන්න බෑ. විශේෂයෙන් බැලුවොත් ඒ බටහිර චින්තනයේ වගේ දේවල් වලදී ඒ වගේ දෙයක් දෙන්න හරි අමාරුයි. මේ જાතිය නිසා මේ දුක් ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා මේ ජරා ව්‍යාධි මරණ දුක් නැති කරන්න જાතියයි නැති කරන්න ඕනේ කියන එක ඒත්තු ගැනීමේ හැකියාව දේශකයාගේ දේශනා විලාසයේ තියෙන දක්ෂකමද එහෙම නැත්නම් මේ අසන්නගේ තියෙන කාරණාව සංසාර දුක දැනලා සංසාර දුකින් ගැලවීමේ තියෙන අවශ්‍යතාවයද කියන දෙකෙන් පරිබාහිරව මේ අසන්නගේ තියෙන භව සම්පත්තිය කියන එක බටහිර ලෝකෙට දන්නේ නැහැ නේ. කට්ටි කර්ම සහ කර්මඵල පිළිගන්නේ නැහැ නේ. ඒ නිසා ඒ අත්ව හිතනවා මේක මේ බණ අසන්නගේ ඥානගතවම ඒ කියන්නේ හાર્ඩ් ඩිස්ක් එකේම තියෙන්න ඕනේ. අලුතෙන් දාපු software එකේ නෙවෙයි hard disk එකේම තියෙන්න ඕනේ මේ බුදුහාමුදුරු කින්දේ පිළිගන්න පුළුවන් ගතිය. මොකද తాවකාලිකව ওই ජරා ව්‍යාධි මරණ දුක් විවසගෙන ಜಾතිය නැති කිරීම සඳහා අපි සාකච්ඡා කරමු. අපි චින්තනය කරමු, භාවනා කරමු කියලා. ඉතින් අන්න ඒක තමයි මෙතන කියන මේ බැසගත් ශ්‍රද්ධාව කියලා කියන්නේ. එහෙම නැතුව මේ ජාති ජරා ව්‍යාධි මරණ වලින් පිළිලා බුදුන් වඳින එක ඒක ප්‍රසාද ශ්‍රද්ධාව. අපි මේ ජාති ජරා ව්‍යාධි මරණ නැති කිරීම සඳහා මේක එන්නේ මේ ජාති දුකෙන් අපි ජාති දුක නැති කිරීම තමයි දැනට තියෙන ජරා ව්‍යාධි මරණ කමක් නැහැ කියලා බාරගමු කියලා. ඉතින් එතනම දුක්ඛ සත්‍ය පිළිබඳව බාර ගැනීමක් එහෙම නැත්නම් සටනට සැරසීමක් තියෙනවා. ඉතින් ඒකවත් බාර ගන්න බැරි කෙනෙකුට අමාරුයි හිතා ගන්න මේ චතුරාර්ය සත්‍ය දැක්වෙන මේ දුක පිළිගන්න ලෑස්ති වෙයිද කියලා. එහෙම නැත්නම් එයා හිතනවා නම් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන දුක බාරගත්ත පමණින් ඒකට පෙළඹිච්ච ගමනින් ජරා ව්‍යාධි මරණ දුක් නැති වෙන්න ඕනයි කියලා ඒත් බලාපොරොත්තු සුන් වෙනවා. බලාපොරොත්තු සුන් කරන සුළුයි. ඉතින් ඒ නිසා අපි හිතමු කොහොම හරි අපි මේ පියවර පැන්නයි කියලා. එහෙම නැත්නම් ඒ සංසාර බය දැකලා සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරන්න ඉදිරියටපත් උනායි කියලා. එයා ජාති දුක දකින්න නම් අර ජරා ව්‍යාධි මරණ ටික අවබෝධ කරගන්න ඕනේ. අපි ඒක ගත්තා භාවනා කරන අරමුණ මැද දකින්න ඕනේ. හටගත්ත අරමුණ දැකලා ඒක දැපෙන දමාගෙන ඒක මූණට මූණ දාලා ඒක වශී කරගන්න ඕනේ. අරමුණේ හට ගන්නව බලන්න. ඉතින් ඒක මේ අපි අර ඇති කරගත්ත තර්කණයෙන් ගත්ත ප්‍රායෝගික ක්‍රියාමාර්ගය තමයි අපි ආනාපානිය නතු කරගන්නවා. පිම්බි මැකිලිම නතු කරගන්න. නැත්නම් ඉඳගෙන ඉන්න බව දැන ගන්නා බව නතු කරගන්න. නැත්නම් සක්මන් කරන සක්මන් නතු කරගන්නවා. දත්මදීම නතු කරගන්න. මොකක් හරි නතු කරගෙන බලනවා. අපි දකින්නේ ජාතිය වසංගලා ජරා ව්‍යාධි මරණ දකින්න අවස්ථාවක්. ඒ නිසා මේ දකින්න දේ ඔය අපිට වද දෙද්දිම අපිට තැවිලීම් පිළීම් ඒවට කියන්නේ 1000 පරිලාහ කියලා. 1000 පරිලාහ තියෙද්දිම මේ කොහෙන්ද මේක එන්නේ කියලා ඒ 1000 ඒ පරිලාහේ ඒ ව්‍යාධිය ඒ ජරාව ඒ මරණ දුක කොහෙන්ද එන්නේ කියලා බැලුවොත් ජාතිය දකින්න ඕනේ. අරමුණ පේන්නේ ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ යම් මට්ටමකට ඒක පිරිහුණාට පස්සේ අරමුණ ජරා ව්‍යාධි වුණාට පස්සේ එතකොට පේන අරමුණ කියන්නේ ජරා ව්‍යාධි මරණ කියලා හිතාගත්තොත් මේ අරමුණෙන් හට ගන්නා වූ මේ තාඩන පීඩන එහෙම නැත්නම් කියන 1000 පරිලහ නැතිකරන්න මේ අරමුණ හට ගන්න හැටි දිහා බලාගෙන ඉනකොට ඒකෙම තියෙනවා මේ 1000 පරිලහ අඩු වෙන ගතියක්. හට ගන්නකොට අරමුණේ 1000 පරිලහ අඩුයි.
පමා වෙන්න 1000 පටලා වැඩි. හට ගන්නකොට අරමුණ සියුම්. එන්නේ අරමුණ ගොරෝසු එහෙම නැත්නම් ඕලාරික තත්ත්වයටපත් වෙනවා. එතකොට ඕලාරික දුකක් එනවා. ඒක නිසා යම් කිසි කෙනෙක්ගේ ඕලාරිකත් කාගෙන අරමුණත් මේ මූණ දෙමින් අරමුණේ මුලට යන්න දක්ෂ වුණොත් අපිට කියන්න බලන් අන්න ගඟ දිග ඉහළට පීනන. එහෙම නැත්නම් ඔය පෙන්නන්න හදන ඇතුළෙන්ම පෙන්නන්න හදන දුක්ඛ සත්‍ය පිළිබඳව මූලික පරීක්ෂණේ සමත් වෙනවා කිය. දැන්ට පවතින ජරා ව්‍යාධි මරණ දැකගමනේ මේ ගමන් කොහෙන්දද මේක එන්නේ කියලා බලනවා. ඉතින් ඒක බලන්නේ අරමුණ මතුවෙච්ච අරමුණ කොහෙන්දද එන්නේ කියලා. ඊට පස්සේ අපි හිතමු වෙනදට කලින් අවස්ථාව දැක්කයි කියලා. ගොරෝසු වෙන්නේ ඉස්සලා ආනපාන දැක්කයි. ඒක තවත් බල යනකොට පේනවා ඒක හරිම විද්‍යානුකූල ක්‍රමයක් තියෙනවා. ගොරෝසු වුණාට පස්සේ පෙන්නලා කියනවා මේ ගොරෝසු වෙන්නේ ඉස්සලා අවස්ථාව දකින්න. කොහෙන්දද මේක එන්නේ කියලා බල යනකොට අනුපිළිවෙලින් ඒ ಜಾතිය හටගන්ම අද දැක්කට වැඩිය ඉස්සල චිත්තක්ෂණයක් කිය මොකද මේ අපි බලන්නේ අරමුණ නැවත නැතින අරමුණක්. අපි බලන්නේ ස්වභාවික අරමුණක්. අපි බලන්නේ නොමිලේ දෙන අරමුණක්. එනේන අරමුණේ මුලට බලනකොට මේ දැකපු අරමුණේ ආය බලන්න බෑ. ඒ දැකපු අරමුණේ ලැබෙන පරිචයෙන් සතියෙන් සමාධියෙන් වීර්යයෙන් ඊගාව අරමුණ එනකොට ඊට පොඩ්ඩක් කලින් බලනවා. ඊගාව අරමුණකට ඊටත් පොඩ්ඩක් කලින් බලනවා. ආන්න මේ ක්‍රමයේ අවුනාන ඒකේ රාටි කියන්න පුළුවන් ඔන්නේ අර ජරාවිය ආදි මරණවල සමුදේ දකින්නවා. එතකොට ಜಾතිය පේනවා. මේක නිසයි මේක හටගන්නේ. හටගන්නකොට බොහොම සියුම් බොහොම සුන්දරයි. නැත්තම් බොහොම සූක්ෂමයි. ඉවරනකොට තමයි අඬන්නේ කෙන්දිරි ගාන දකන තරමට ඔය දුක වැඩෙන එක බොහොම ශීඝ්‍රයෙන් වෙනවා. ඒතර යම් හේකින් ಜಾතිය නැත්තම් ඒ සම්බන්ධව ಜಾතිය නිරුද්ධ වුණා නම් ජරා දුක නිරුද්ධ වෙනවා. ඉතින් මේ මට්ටමේදීම අපි මේ ಜಾතිය නැත්නම් හුස්ම පටන් ගන්න ඉස්සරලා දැනෙන්න ඉස්සරලා අවස්ථාවවල ඊටම සියුම් මට්ටමේ මේක සිද්ධ වෙනවා කියලා දකින්නකොටම තර්කයෙන් පෙන්නලා දෙන්න පුළුවන්. ඒකේන හුස්මට හිත දාපු නිසා ලෝකයේ අනිකුත් බොහෝ දේවල් වලින් හට ගැනීමක් බොහෝ දේවල් වලින් ඇති වෙන තියෙන දුක යා කොහොමදත් ගැලවිලා ඉන්නේ. Taman අරමුණු කරන ලද අරමුණේ මුල බැලීමේ ඊ타ත්ම ස්තීව්‍ර ඊ타ත්ම ගඟදි ගිහිලට පීනන ක්‍රමයේ බල ඉන්නකොට යා ඉබේම ඒ වෙලාවේ පේන රූප නිසා ඇති වෙන ජරා ව්‍යාධි මරණ නැති වෙලා. සද්ද නිසා ඇති වෙන ජරා ව්‍යාධි මරණ නැති වෙලා. ගන්ධ නිසා ඇති වෙන රස නිසා ඇති වෙන පහස නිසා අපිට කියමු අපි ආනපානේ පහස තියෙනවනේ. බොහෝ පහස වලින් ඇති වෙන නැති වෙලා. හිතෙන් හිතවිලි නිසා ඇති වෙන පහස නැති වෙලා දැන් ආනාපානයම කුඩල්ල අල්ලුවා වගේ කාගෙන ඇතුළට යනවා. ඒකට ආනාපානයේ සිවුම් වේගන යනකොට යාට පේනවා අනුමාන ඥාණයෙන් කියන්න පුළුවන් මේ එක අරමුණක් දැකීමෙන් බොහෝ අරමුණ වලින් අරමුණ වලට ಜಾතිය හට ගන්න තියෙන අවස්ථාව අපි වඳ කරලා දාන. ලොඳ කරලා දාන. හැබැයි ඉතින් අවාසනාව ඒ වෙලාවේදී ඒ තර්කයේ හිතට එන්නේ නැහැ. මම මේ ආනාපානයේ අල්ලා ගැනීම නිසා මට මේ රූප බලන එකෙන් ශබ්ද බැලීමෙන් ගන්ධ රස පහතින් එන්න තියෙන ආතතිය අසහනීය ජරා ව්‍යාධි මරණ එන්නේ නැහැ කියන එක නෙමෙයි තියෙන්නේ අපරාධ මේ ආනාපානය කරන්න කියන නිසා අද ටෙලිග්‍රෑම් එක බලා ගන්න බැරි වුණා අද ප්‍රවෘත්ති බලන්න බැරි වුණා අද කයිවාරු කෙලින්න බැරි වුණා කියා අර ඒ පැමිණෙන දුක් ජරා ව්‍යාධි මරණ දුක් වලට තමයි ආසාව තියෙන්නේ. ඒක දැක්කට පස්සේ තේරෙනවා මෙච්චර ලස්සන ක්‍රමයක් අපිට අහුවෙලා තියෙදිත් අපේ හිත ඒ ක්‍රමයේ දිගේ අපි ගංග දිගේ ඉහළට යනවා මූලස්ථානයට යනවා යෝනිසෝමනස්කාට යනවා ඒ හිතේ තියෙන ජඩකම අර ඒ තියේදී පිට අරමුණට පයින්. ඉතින් ඒ පණින ගතිය අනේ දෙයයන් ආංශේ නිසාද මේක නැත්තම් කවුරුහරි මට ඌණියම් කළා නැත්නම් මම ළඟ ලස්සන ගෑනුන් මේ හිටගත්ත නිසාද එහෙම නැත්තම් වෙන ගඳක් රසක් පහසක් ආපු නිසාද කියලා අපි කරුණ හෙව්වට තේරුම් ගන්න පුළුවන් වුණොත් ඒ ඔක්කොටම තේදිත් ආනපනෙ තියෙනවා. ආනපනට ගියොත් බේරිලා. ආනපනෙ දැන් එන්න මුලට යනවා. ඉතින් මේ જાතිය දැක්කට පස්සේ පේනවා එක්ක ආනපානෙ අල්ලන්න ඕනේ. එහෙම නැත්නම් මේන රූප ශබ්ද ගන්ධ රස අල්ලන්න ඕනේ. මේ හිත හරි වැස්ස කාලේ ඉන්න කූඩල්ලෙක් වගේ උට අල්ලන්න නැතුව ඉන්න බෑ මොකක්වත්. ආලම්බනයක් නැතුව ආරම්මණයක් නැතුව මේ හිතට ඉන්න බැරි ගතියක් තියෙනවා. ඒකට පේනවා මේ જાතිය
හට ගැනීම මොකක් නිදාන කරගෙන තියෙන්නේ. මොකක් කිං නිදානා කිං සම්භවා කිං ජාතිකා. බන්න පේන මේ ඒ වගේ අල්ලන ගතියක් හරියට තිබ්බොත් තෙතපාන් කෑල්ලක් එළිය තිබ්බොත් වාතයේ තියෙන දිලීර අල්ලන ගතියක් තියෙනවා තෙතපාන් කෑල්ලේ. ටෝස් කරපු පාන් කෑල්ලේ එහෙම අල්ලන්නේ පමා වෙලා. ඒ නිසා ටෝස් කරපු පාන් කෑල්ලක් ඒ කියන්නේ කර කරපු පාන් කෑල්ලක් එළිය දවස් 3-4ක් තියන්න පුළුවන්. නමුත් තෙතපාන් කෑල්ලක් නපු ගත්තා. අමු පාන් කෑල්ලක් කිව්ව එළිය තිබ්බොත් නරක වෙනවා. ඒ වගේ අපේ හිතේ තියෙනවා මේ උපස්තර ගතියක් මේ එන විස බීජ වලට එන නානාවිද බීජ අල්ලගෙන දරන ගතිය. ඉතින් ඒකට කියනවා භවය කියලා. ඒක අපි හැටියක් ඒක ස්වභාවයක් ඒක භවයක් ඒක. ඕනම කෙනෙක්ගේ හිතේ තියෙනවා. එයා පැවැත්ම සඳහා එක දේවල් අල්ල ගන්න ගතියක්. ඉතින් එතකොට කොහේ හරි පාවෙලා යන විස බීජයක් ඇවිල්ලා දිලීරයක් වේවා බැක්ටීරියාවක් වේවා එහෙම නැත්නම් කොරෝනා වගේ වෛරසයක් වේවා අරකට වැටිච්ච ගමන් ඒක නිකන් හොට් බෙඩ් එකක්. ඒක නිකන් හොඳ උපස්තරයක්. ඕකේ බෑ වෙනවා. ඉතින් මේ උපස්තරයේ තියෙන තාක් ඒ සරු පොළව තියෙන තාක්කල් ඒකේ නානාවිද වල්පැල වැවෙන ගතිය නතර කරන්න බෑ. එතකොට පේනවා මේකට බුදුරජාණන් කියන්නේ රෝග අල්ලගන්න දුක අල්ලගන්න කැදැල්ලක් වගේ. ගහක් උඩ කෝටු කැලි ටිකක් එකතු කරලා කුරුල්ල කැදැල්ලක් බැඳපුවාම ඒ කැදැල්ල උඩ ඉන්න පුළුවන්. ආන්නේ වගේ අපේ කයේ පවතින මේ භවය රෝග දඳන කැදැල්ලක්. එහෙම නැත්නම් ඒකට සුව ආසනයක් සකස් කරලා දෙනවා. ඉතින් මේ භවය නිසා මේ භාවනා කරගෙන ඉන්න හිතත් ළඟින් යන රූපයක් අල්ල ගන්නවා. ළඟින් යන සද්දයක් අල්ල ගන්නවා. ළඟින් යන ගඳක් රසක් පහසක් අල්ලගෙන එයා එක්ක භාවනාව කඩා ගන්නවා. ඒකෙන් පශ්චාත්තාප වෙනවා. ඉතින් බලනකොට කතා කරලා බලන්න මේ ඔක්කොම මේක තියෙනවානේ. ඒකේ ඥාන පිළිමකමක් නැහැනේ. ඒකේ මේ පැවිදිකමක් නැහැනේ. ඒකේ මේ බාල මහලු ගතියක් නැහැනේ. ඒකේ උගත් නුගත් ගතියක් නැහැ. නිතරම තේතපහන් කැලක් එළිය තිබ්බා වගේ. මේ අල්ලන ගතියක් තියෙනවා. ඉතින් මේ භවය මේ විදිහට අපි මේ වගේ ලෝකෙට විවෘත වුණාම නැත්නම් ඉදුරංගෙන් රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප පිරිච්ච ලෝකෙක අපි හිතමු සුපර් මාකට් එක නැත්නම් අපි හිතමු කානිවල් එක එහෙම නැත්නම් අපි හිතමු කැසිනෝ එක ගියාට පස්සේ මේ හිත කොයි එක අල්ලයිද කියලා හිතට රසමසුරු වලින් පුරවලා තියෙන එක. ඒකනේ අපි මේකත් ලෝකයක් දහරමානිස් කියලා කියන්නේ. කොළඹ නගරේ රැයට සිරිපුරමෙනි ප්‍රීති සාගරය කියලා කියන්නේ. ඒකනේ අපිට හදා ගන්න ඕනෙලා තියෙන්නේ. ඉතින් ඒකට ගිහිල්ලා හිත තිබ්බහම මේක මේ එක එක රූප ශබ්ද රූප ගන්ධ රූප රස රූප පොට්ටබ්බ රූප ඒකට හිතවිලි පිළිලා තියෙනකොට මේ කොයි එකක් හරි අල්ලන එක ඇත්ත. නමුත් සරුවච්චන්හන්සේ දැක්කා මේ මිනිස්සයා අල්ලන්නේ එයාට ආවේනික දෙයක් විතරයි කියලා. ඔක්කොම තිබ්බහම අපි පොඩි එකෙකුට ඉඳුලකට ගන්න දවසක් හිතන්නකෝ. පොඩි එකා වටේ ඉතින් පාට පෙට්ටියක්, කැම ටිකක්, පැන්සලක්, වඩු ආයුධ ටිකක් අර හිමේ ගෙනලා කොල්ල මැද තියෙනවා. කෙල්ලෙකුත් කමන්නේ. තිබ්බ ගමන් දැන් මේක ආසම කරන දේ තියෙන. කොයි එකද අල්ලන්නේ? ඒ අල්ලන එකෙන් අම්මලා තාත්තලා කියනවා මේක නම් ඉස්සරහට වඩෙක් වෙනවයි කියලා. එහෙම නැත්නම් චිත්‍රකාරයෙක් වෙයි කියලා. මෙන්න මේක හැම චිත්තක්ෂණයකම වෙනවනේ. භාවනා කරන කෙනා ගාවත් වෙනවා. අරන්නේ හිටියට සුපර් මාකට් එකට නොගියට, කානිවල් එකට නොගියට මේ අල්ලන්න දෙනකොට මෙයා අල්ලන එක නිසා අපි හිතනවා සුපර් මාකට් යන්නේ නැතුව, කානිවල් යන්නේ නැතුව, කැසිනෝ යන්නේ නැතුව අරන්නේට වෙලා හිටියොත් හිත සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ ඉඳී කියලා. නෑ මේ අල්ලන කඩප්පුලිකම තියෙන තාක්කල් කොහේ තිබ්බත් එයා Tamange ඒ ආවේනික රසමසවුල අල්ලනවා. ඒ රසමසවුලට තමයි උපාදාන කියලා කියන්නේ. උපාදාන කියලා කියන්නේ නිකන් අල්ලන දේ නෙවෙයි අල්ල බදා ගන්න දේ. අපි මෙතෙක් සංසාරේ උගාක්ම හිත බොක්කේ ඇතුළෙම තියෙනනේ ආසාවක්. මම මෙන්න මේක නම් කොහොම හරි උපය ගන්න ඕනේ කියලා. ඒ දේ හම්බුනාට පස්සේ ඒක අපි බදාගෙන තියාගෙන ඉන්නවනේ කුසතුලිය සංගවාගෙන නාගමාණික්යක් රඳවගත්ත නාගයෙක් වාගේ. ඉතින් අන්නේ දේවල් අපි සංසාරේ ගේනවා
මගේ ජීවිතේ ප්‍රධාන පරමාර්ථය මොකක්ද කියලා හවොත් මෙන්න මේක ළඟා කරගනි. මේක ලබාදී හම්බුනොත් ඌ ඒකට පුදුම දාසෙක් වෙනවා. එන්නේ ඒ ටිකට අපි කියනවා උපාදාන කියලා. ඉතින් අපි දන්නෙත් නැහැ අපි මේ දිවා රාත්‍රී මෙහෙසෙන්නේ එහෙම නැත්නම් මේ ගෑණියක් ගන්නේ මේ ගයක් හදන්නේ මේ රස්සාවක් කරන්නේ බඩ විතරක් ගන්න විතරක් නෙවෙයිනේ. බඩ විතරක් ගන්නවා කියන එක ඔය තරම්ම අමාරු නෑ. නමුත් මිනිස්සු ගාව තියෙන ඇතුළට கிඳා බෑ මේ වගේ එක ආසාව. අන්නේ ආසාවල් හැබැයි ආවේනිකයි. ඒක නිසා කෙනෙකුට ඇයි මම මේ මොනවා දුන්නත් තාම ලුණු වතුර බොන කෙනෙක් වගේ පිපාසයේ සංසිඳෙන්නේ නැති කියලා දැනගන්න එයාට සිද්ධ වෙනවා මේ සාමාන්‍ය කන බොන අපි කියන බේසික් නීඩ්ස් කියලා කියන්නේ. අපි කියන්නේ මූලික අවශ්‍යතා ඉක්මවලා හිත පිටියේ මැද තියන්න. පිටියේ මැද තියලා බලන්න වෙනවා මෙයා කොයි දෙයකටද අදින්නේ කේල් ගහ කන්න දෙන්නේ පොල් ගහ කන්නද යන්නේ කියලා. ඉතින් ඒක නිසා භාවනා කරන කෙනා ඔය අරමුණේ මුලට යනකොට එයාට අරමුණේ පරිචය අරමුණේ දක්ෂකම සමීපකම උච්ඡන්නකම ආසන්නකම වැඩි වෙනකොට ඒ අරමුණ මුලට මුල දාලා පැවැත්වීම ඉස්තර තරම් අමාරු වෙන්නේ. අපි ඒකට අරමුණ වශී කරගන්නවයි කියනවා. වශී වෙච්ච අරමුණේ ඉන්නකොට ඒ අරමුණ විශේෂයි කොහොමද කියන්නේ? ඒ අරමුණ විශේෂ කම්මැලිකමක් හට ගන්නවා. එපාකමක් හට ගන්නවා. ඉස්සලන මේක ලං කරගන්න, යාලු කරගන්න, හාද කරගන්න ලොකු කැමැත්තක් වුණා. මොකද මේ අරමුණ එච්චර ප්‍රියමනාප එකක් නෙවෙයි. නමුත් ඒ තරම් ආශාවෙන් කියලා දැන් මේක අල්ලන්න පුළුවන්. දැන් ඇල්ලුවා. මෙන්න ළඟ කියනකොට එපා වීම එන්න පටන් ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාවචරය අපි හිතමු කාගේ හරි ගුරු උපදේශය ලැබලා අතාරින්න නැතුව ඉන්නවයි කියලා. එතකොට ඒ අල්ලාගත්ත අරමුණේ නැත්තම් ಜಾතිය බලන්න පටන් ගත්ත අරමුණේ මුලට ගිහිල්ලා ඒ අරමුණ දැන් Tamanට අදාළ නැතුව යනවා. ඒකේ තියෙන ඉන්ෆ්ලික්ටිං ගතිය, ඒකේ තියෙන ඉද්දෙන ගතිය, ඒකේ තියෙන ජොලිය දෙන ගතිය, ඒකේ තියෙන ආතල් එක නැති වෙලා යනවා. එතකොට මහා කම්මැලිකමක් එනවා. ඉතින් එතකොට හිත අල්ලන්නේ මේ රූප ධර්මයේ මේ විදිහට යම් විදිහට ගෙවිලා ගියාට පස්සේ එක්ක වේදනා, එක්ක සංඥා, එක්ක චේතනා, ওই තුනෙන් එකක් අල්ලනවා. ඒකෙදී බලා ගන්න පුළුවන් මම මොන වගේ උපාදානයක් හදුවද මේ ලෝකෙට ආවේ කියලා. සිද්ධාර්ථ කුමාරයා එනකොට ඇඟිල්ලක් උස්සලා කිව්වනේ ජිට්ටෝ හමස්මි ලෝකස්මින් සෙට්ටෝ හමස්මි ලෝකස්මින් ආයමන්තිමා ජාති නැති දානි මුණබ්බවුත්. මම මේ ලෝකෙට ආවේ මම ජේෂ්ඨ වෙනවා, මම ශ්‍රේෂ්ඨ වෙනවා, මේක මගේ අවසාන භවයේ ආයෙ මම උපදින්නේ නැහැ කියලා. ඒ වගේ හැම කෙනාම උපදින්නේ ඒ වගේ ජේෂ්ඨත්වයේ ශ්‍රේෂ්ඨත්වයේ නැත්තම් ලෝකේ ජය ගන්න මට්ටමකින් තරම් ඉතාමත්ම ශක්තිමත් හිතකින් කියලා ඔය මැඩම් මොන්ටිසෝරි ලියලා තියෙනවා. එයාගේ මොන්ටිසෝරි අධ්‍යාපන ක්‍රම ඉගෙන ගන්නකොට. නමුත් මේ ජීවිතේ ජීවත් කරනකොට යාට මේ අහවල් ගෑණි ගන්න ඕනෑ කියන අදහස එනවා. මේ ආවේ ලෝකේ ජය ගන්න හිතාගෙන. ඊට පස්සේ අහවල් රස්සාව කරන්න ඕනේ කියලා හිතනවා. අහවල් දෙය ලබන්න ඕනේ කියලා අර අතරමැදදී ආපු ආශාවක් මේ මනුස්සයා සම්පූර්ණයෙන්ම වා කරලා දානවා. එකක් එයා බීජත් එක්කම අවිල්ලම ගෙනල්ලා තිනවා මම මේ දේ ලබා ගන්න ඕනේ කියලා. ඒක උපාදාන ශක්තිය. වට කරන්නෙත් එයාව පිස්සු පිහට්ටෝ ටිකක්. ඒගොල්ලත් මෙයාට පවන්සලලා ගින්දර පත්තු කරුවාට පස්සේ අනේ මේ ලෝකේ දැනගන්න එක හෝ Taman දැනගන්න එක පැත්තක තියලා මේ කොහෙදෝ නැති මේ කල්යාණයක් මේ පංච කල්යාණයක් සහිත ඕන් ජනපද කල්යාණියක් පිටිපස්සේ යන්න පටන් ගන්නවා. ඉතින් ඒක බැලුව බැලමට පේන්නේ මේ ජනපද කල්යාණි හම්බෙච්ච නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක් කියලා නෑ. මේ මිනිස්සයා ඒ ගෙනාපු උපාදානයක් නිසා එයාට ඒ දේ දැකපු ගමන් එකපාරට ෆයර් වෙනවා. අනික් දේවල් වලින් එහෙම වෙන්නේ නෑ. වෙනවා. නමුත් අර තරම් බැඳීමක් එන්නේ නැහැ. ඉතින් මේ වාගේ කොක්කක්, මේ වාගේ පාෂයක්, මේ වාගේ දෙයක් තමයි අරගෙන තමයි අපි උපදින්නේ. අපි කවදද මේක දකින්නේ? අපි මේ කන ඇම ඇතුලේ මෙන්න මෙහෙම බිලියක් තියෙනවායි කිය. අපි ඔක්කොම කනින් පැනලා කහලා ටක් ගාලා ඇම කනවා. කාලා ගිලින කොටයි තේරෙන්නේ ඔන්න කොක්ක ගැසිච්චාම කොක්කේ. ඉතින් ඒක නිසා මේ අපි ආශා කරන දේවල් තුල නැත්නම් අපි මේ ජීවිතේ අපි ළඟා කරගන්න හදන දේවල් තුල අර උපාදානයේ අවසන දේ ඒ මගේ ගිනාපු ජම්මාන්තරගතව ගිනාපු දේ අවසන දේ මේක තුල තියෙනවා. ඒක ලබා ගැනීමට අපි සාධාරණ විතරක්ම නෙවෙයි කරන්නේ, අසාධාරණ ඕන තරම් කරනවා.
අපි ඒක ලබා ගැනීම සඳහා හොඳ විතරක් නෙවෙයි ඕන තරම් නරක කරනවා. මොකද අපිට ඒ වස්තුව ඒ උපාදාන කරපු දේ ලබා ගැනීමට anything justifiable, anything valid. ඒ නිසා කාමෙටයි යුද්ධෙටයි anything valid. ඔය අපි නීති ව්‍යවස්ථා හදාගෙන හිටියට ඔය අයිතිවාසිකම්ගේ ඔක්කොම උල්ලංඝනය වෙනවා කාමෙටයි යුද්ධෙටයි. ඒක මේ අපේ යුගයේ බොහොම ප්‍රසිද්ධයි මේ සෝෂල් මීඩියා වලට ගියාට පස්සේ. අය මොනම සීමාවක්වත් නැහැ. ඉතින් මේ ඔක්කොම කරලා තියෙන්නේ ඔය සෝෂල් මීඩියාම කවදාවත් බලන්න රිලව් හදලා තියනවාද කියලා, බල්ලෝ හදලා තියනවාද කියලා, කුකුලෝ එහෙම හදලා තියනවාද නෑ. උන්න අවශ්‍යතාවයක් නෑ. මොකද ඌව සප්‍රෙස් කරලා නෑ ඌ. දැන් අපි මේ ශිෂ්ටාචාරයෙන් මේක සප්‍රෙස් කරලා ෆෝන් කෝල් එකේ ටෙලිෆෝන් එකෙන් බල ඉන්නවා මේ අවශ්‍යතාවය. බලන්නෙත් කොහෙද? ටෙලිෆෝන් හදන එකාගේ ඩිස්නිලන්ඩ් වල ඉන්න සත්තු කාමයේ හැසිරෙන හැටි. අපි මේ ගෙදර ඉන්නේ මේ ගොරකයෝ. එව්වෙන් ඇති කරලා දුන්නාට පස්සේ ඒත් ඇවිස්සෙන්නේ අපි ළඟ ගෙනාපු උපාදානයක් තමයි. අපි ළඟ තියෙන උපාදානය තමයි. ඉතින් අන්න ඒක ඒ උපාදානිය අනුව තමයි මම කවුද කියලා බලන්න පුළුවන් වෙන්නේ. ඒක කියනවනම් යෝ එහෙම කියන්න පුළුවන්. මොකද්ද? උපාදානයේ කියනවා ජම්ම කේන්දරේ. උපාදානයේ පස්සේ ඊටු ටික කියනවා ආරූඪ කේන්දරේ කියලා. අපි හැසිරෙනකොට ළඟ හිටපු මිනිස්සු නිසා අපේ චරිත වෙනස් වෙනවනේ. පරිසරය නිසා උපාදාන කොක්කේ තියෙනවා උඹ මොකටද මේ ලෝකෙට ආවේ කියලා. ඒ මනුස්සයා දන්නේ නැහැ. නමුත් එයාගේ ක්‍රියාකාරකම් වලදී බුදුරජාණන් වහන්සේ කීතයගේ ආශයනුසේ ඥානෙ කීතයගේ ඔය කේල් ගහ ගන්න තමයි යන්නේ කියලා. නැත්නම් පොල් ගහ ගන්න තමයි යන්නේ. හැරෙනකොට කියන්න පුළුවන්. නමුත් ඒ පුද්ගලයා දන්නෙත් නැහැ මේ ගියා නෙවෙයි ග්‍රහය අරන් ගියයි කියලා ඔන්න නරක වැඩ වලට ගිහිල්ලා. ඉතින් මේ උපාදානේ මම කුමක් අරගෙනද කරදා කරන්න කියලා දැක්කොත් මේ උපාදානේ අපි පුද්ගලිකයි රහසිගතයි කරලා තියෙනවා. කවුරුත් ඒක දකින්නට කැමතිත් නැහැ. මමත් ඒ බමුණන්ගේ ජපමන්ත්‍රයක් වගේ ස්ත්‍රී ලිංගේ වගේ වහලා තියානේ. ඕකේ හෙලි කරන්න කැමති නැහැ. ඉතින් මේ භාවනා ක්‍රමේදී සිද්ධ වෙන්නේ ಜಾතිය දැක්කට පස්සේ යා පරිවිමර්ශනයක් කරනවා මේ ಜಾතිය කිං නිදානා කිං පබවා කිං සමුදයා කියලා. එතකොට පේනවා මේ උපාදාන කියලා අපි ඊටාම දැඩි ආසවල් වගේක් මේ කියන්නේ අපේ එදිනදා සාමාන්‍ය අවශ්‍ය කරන සිව්පසෙන් එහා ගිය එකක් මේක. එහෙම නැත්නම් කියනවා බේසික් නීඩ්ස් වලින් එහා ගිය එකක්. ඉව්ව එකක් සඳහා මැරෙන්න හදනවා. ඉතින් මේකට නිකන් නිදර්ශනයක් වශයෙන් කියනවා නම් ඒකත් නිදර්ශනයකොත් නෙවෙයි ඇත්තට හිතා ගන්න පුළුවන්. ඔය හැතවේ කියලා සංවිධානයක් උත්සාහ කළා තියෙනවා මෑතකදී ලෝකෙන් බුද්ධ ධර්ම නැතිකරන්න ගහන්න ඕනේ මර්මස්ථාන කොහෙද කියලා. ඒගොල්ලෝ ජාත්‍යන්තර වශයෙන් බලනකොට 360 ගාණක් දැකලා තියෙනවා. ඉතාමත්ම ගැඹුරින් භාවනා කරන මේ බුද්ධ ධර්ම බඩතුලිය රංගවාගෙන වැඩ කරන ආයතන ගාණක් ඒගොල්ලෝ කියලා තියෙනවා. ඉච්චරකට ගහන්න ඕනේ නැහැ. මොකද මේ මෑතකදී මේ පාපවංශිත ප්‍රකාශ කරා දැන් බටහිර ලෝකයේ ආගම් පැතිරවන්න අමාරුයි පතරන පුරන්නේ ආසියාකරේ තමයි කියලා. ආසියාකරේට අවධානය යොමු කරන්න කියලා. ඉතින් ගොඩාක් මේ පැත්තට අවධානය ආවා. ඒ කියන්නේ විශාල මිෂනාරි වැඩ, ඒ වගේම හොයන්න බෝන් අගේන් වගේ වැඩ ගොඩාක් එන්න පටන් ගත්තා. ඉතින් එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා මේ 200 300 ගානට ඔත්තුකාරයෙක් දාලා එතන හිටියාම පේනවා එතන කඩන්න ඕනේ මර්මස්ථානේ මොකද්ද කියලා අල්ලතයි. ඉතින් ඒගොල්ලන්ගේ ඒ හැතවේ report එකේ තියෙන විදිහට ඒ ළඟදි පැවිදින සාමණේර ටික තමයි අල්ලන්න ඕනේ. වැඩි ටික කට්ටිය අල්ලුව වැඩකුත් නැහැ. ඒගොල්ලෝ අල්ලන්න අමාරුයි. ඉතින් ඒගොල්ලෝ කරන්නේ සාමණේරෝ රකින්න පිරිවෙන් වලට ඇවිල්ලා පැවිදි වෙනවා. අම්බෝ බුද්ධ ආගම වගේ දෙයක් නැහැ. බුදු අම්මේ දකින්නකොට මට මෙහෙම නිවන් දැකලා ඉන්නේ. අනේ මාව පැවිදි කරන්න කියලා. ඉතින් පැවිදි කරලා මේ කටයුතු කරන යනකොට එයා ඒකේ ඉඳගෙන මේ හාමුදුරතට භාවනා මධ්‍යස්ථාන ගොඩක් වෙනවා අඩුයි. එහෙම නැත්නම් ඒ ලොකු හාමුදුරට කීයක් හරි දීපු ගමන් ලොකු හාමුදුර දොර වහගන්නවා කාමරේට ගිහිල්ලා. අර පැටව ටික ඔක්කොම එකතු වෙන්නේ මේ ආපු කෙනත් එක තමයි. යා එන්නේ සුරු දූතෙක් වගේ තමයි. ඉතින් ඒගොල්ලෝ අහනවලු ළමයින්ගෙන් පැවිදිච්ච අයගෙන් පොඩි උන්ට දැන් මේගොල්ලෝ මෙච්චර මේ අම්මා අප්පා ඉපයි කියලා මේ ඇවිල්ලා තියෙන්නේ මොකක් බලන්නද කියලා දන්නේ නැහැ. ඇයි පැවිදි කරන්නේ? ඇයි භාවනා දන්නේ නැහැ. මොකටද කියලා දන්නේ නැහැ. ඉතින් මෙයා එන ඔත්තු කාර්ය දන්නවා.
ඉතින් අහනකොට ළමෙන් ඇහුවලු හරි උකට කමන්නේ. දැන් ඔය සන්තෝෂ වෙන්නේ මොනවා ලැබුණොත්? ඉතින් කියනවලු මට පුංචි රත්තරන් උරුළුසක් හම්බුනොත් එනං හරි. එහෙම තමයි පාට හතරම දාන්න පුළුවන් කාබන් පෑනක් හම්බුනොත් මට එච්චරයි ඕන කරන්නේ. ඉතින් අරයා රිපෝට් කරනවා මේ පුංචි හාමුදුරු මත් කරන්න එච්චර දේවල් දෙන්න ඕනේ නැහැ. එක්කෙනෙක්වත් මේ පැවිදිලා තියෙන නිවන් දකින්න නෙවෙයි. ඒ එක්කෙනෙකුට සතිය උගන්ලා දීලත් නැහැ. ඉතින් ඒ නිසා ගහන්න ලේසි. ඒගොල්ලෝ උපාදාන කරලා තියෙන්නේ පැවිද්දවත් ත්‍රිපිටකය ඉගෙන ගන්න එකවත් පාලිවත් භානාවත් මහානගමවත් නෙවෙයි. පුංචි හිතේ ආසාවත් ඒක ඇත්ත. එයායි භාවනා කරන්න මෙන්න මේක ලබා ගන්න. ඉතින් ওই ටික දුන්නාම ඉවරයි. ඉතින් බොහොම ලේසියි ඒ ටික දෙන්න. ඒ ටික දෙනවා විතරක් නෙමෙයි පොඩි ළමයි ටික දූෂණය කරලත් යන්නේ. අපේ හාමුදුරු පැටව මට මතක නෑ මේ ළඟදී එක සමරැව්වා ඒ පොඩි හාමුදුරු පැටව 30 ගාණක් එකද අරන් තලාවේ මැරුවා. හද කම්පා කරවන සුළුයි. මොනක්වත් බඳන්නේ නැති ඒ පොඩි පැටව. ඊට වැඩි කම්පා කරන සුළුයි මේ වගේ මේ ඒ හාමුදුරන්ගේ පුංචි ආසාවලු ඉෂ්ට කරලා දෙන්නම් කියලා ඒ ළමයි අපචාරිත යමු කරලා මේ වැඩ කරන්න හැටි. ඉතින් ඒක කරන්නේ සංවිධානත්ව නිසා අපිට දොස් කියත හැකි මේක කතෝලික ආයම කරන්නේ අර මේ කියලා. දැන් මේ එහෙම නැතුව ලොකු හාමුදුරු කෙනෙක් අපි හිතමු දන්න කෙනෙක් කොහොමද මේ උපාදානට අහුවෙන්නේ කියලා. ඒ හැතේ සංවිධානයට අහුවෙලා නෙවෙයිනේ. අපි හිතේ තියෙනවා මේ වගේ ආසවල් දෙය දැක්කොත් ඔන්න මිනිහා නාගසලං. දැකපු ගමන් නාගසලං. අන්න ඒ කාරණාව මතු කර ගන්න නම් අපි සාමාන්‍ය වීතික්‍රම කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් දන්නා ශිල්පකින් සීල ශික්ෂාවෙන් සමාධි ශික්ෂාවෙන් තැම්පත් කරලා බලාගෙන ඉන්න ඕනේ. මෙයා දැන් නැතිය කොහට තියෙන්නේ කියලා. මෙයාගේ යන්නේ කොයි පැත්තටද කියලා. ඒක සාමාන්‍යයෙන් ඔය භාවනා ලෝකෙදී කියන්නේ අපි ස්පර්ශ කරන්න ඉස්සරලා වේදනා සංඥා චේතනා වලින් ඒ අරමුණ ඇසුරු කරනවා. ඒක ඇසුරු කරන හැටි ධම්මා දිට්ඨි සූත්‍රයෙන් උපුටා දක්වනවා කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ සංඥා වේදනා චේතනා පස්ස මානසිකාරය කියලා ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා ඒ අරමුණ දිහා බලලා ඒ අපේ කර්මානුරූපෝ අපේ උපාදානුරූපෝ තමයි අපි අරමුණ අල්ලන්නේ. ඒ නිසා අපි අල්ලනකොට අහුවෙලා ඉවරයි. ඇල්ලුවා කියන්නේ අහුවෙලා. නමුත් ඊට පස්සෙත් අපි අල්ලපු දේ විදිහට ගතියට වේදනාව කියලා කියනවා. අල්ලපු දේ හඳුනා ගන්න ගතියට සංඥා කියලා කියනවා. අල්ලපු දේත් එක්ක අපි සෙල්ලම් දාන එකට හැඩවැඩ දාන එකට සංස්කාර කියලා කියනවා. නමුත් ඉස්සලත් අහුවෙනවා. ඉස්සලා වෙන්නේ ඔන්න උපාදාන නිසා. ඒ නමුත් අපි දන්නේ අපි මේ බස් එක යනකොට ඇයි මේ ගෑනු ළමයා දිහා හිත ඇදලා ගියේ කියලා. ඒ ළමයා දන්නෙත් නෑ ඇයි මේ පුරුෂයා දිහා හිත ඇදලා ගියේ කියලා. එතන සුපර් මාකට් එකට ගියාම මට මේ බඩුව ගන්න ඕනේ කියලා හිතෙන්නේ ඒක මේ සැලසුම් කරලා යනවටත් වැඩිය ඒව තුල තියෙනවා මෙන්න මේ ආකර්ෂණ ශක්තියක්. කාලයක් අපි හිතේ පතල ඇටුවම් බහැලා ඒවා නිකන් නුගවඩ අරලු බැස්සා වගේ පුදුම ඇල්ලිලක් අල්ලලා තියෙනවා. ආන්න මේ ටික අපි දැකගත්තා නම් ඒව එච්චර ලොකු දේවලුත් නෙවෙයි. ඒ තරම්ම ලොකු දේවලුත් නෙවෙයි. නමුත් ඒකට තියෙන මේ ජම්මාන්තරගත මේ බන්ධනය ඒවට කියන්නේ අපේ ඔළුවේ තියෙන ස්ක්‍රිප්ට් එකක්. කවුරු හරි දාපු එක නැත්නම් ගියාත්මෙන් ගෙනාපු එක. ඉතින් අන්න ඒක දැකගන්න අමාරු. ඒ කෙනා ඒක දැකගන්න කැමති නෑ. බැරිකම නෙවෙයි තියෙන්නේ. එයා කැමති නෑ මම දුවන්නේ මෙන්න මෙයාගේ න්‍යාය පත්‍රයකට කියලා කියන්නේ. දුවන්නේම අනිවාර්යම න්‍යාය පත්‍රයකට. ඒ නිසා අපිට ওই සාමාන්‍ය කෙලෙස් ඇති කරගන්න එක පීතිකම කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් මම සාමාන්‍යකට පොඩි වැඩක් නෙකද බරපතල වැඩක් තමයි. අන්න ඒක ඉවරුනාට පස්සේ දැන් මේක යන්නේ කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා තමන් පිළිබඳව මේ කරන විමර්ශනය. ඒක හරියට જાතිය දැක්කට පස්සේ මේ જાතියට හේතු වෙන උපාදානීය දැනගැනීමේ ක්‍රියාවලියක්. ඒක මානව මනසේ සාමාන්‍ය උප්පත්තියක් නෑ. ඒ කැලේ මානව මනසේ පරිණාමේ නෑ. ඒක දෙන්නේ බුදුහාමුදුරුවෝ. ඒ දක්වා තියෙන වීතික්‍රම කෙලෙස් පරිඋත් ทาน කෙලෙස් නතර කරන එක Hindu ආගමේ කලින් දැනගෙන හිටියා. ඒගොල්ලෝ ධ්‍යාන දක්වාම ඒක ගෙනල්ලා කරලා තිබ්බා. හැබැයි බුදුරජාණන් වහන්සේ දැක්ක මේ ධ්‍යානකින් හිත කීකරු කරගෙන හිටියත් මේ වර්තමානයේ මෙයාලගේ තියෙනවා
කාංකති විචිකිච්ඡති පරිවිමංසති නේ න සම්පසීදති නාදි මුච්චති කියලා ගතියක්. මේ දෙකම සම්පූර්ණ තාමත් 10ක් තියෙනවා. පරිඋත්තාන කෙලෙස් විචිකම කෙලෙස් පිළිබඳව යම් දක්ෂකමක් තිබ්බත් මෙයා තාම සන්තෝෂ වෙලා නැහැ. මොකද අර උපාදානයේ විසින් මෙයාව මේ අදින ගතියක් තියෙනවා. මේක කිං කුසල ගවේෂී කියලා කිං සච්ච ගවේෂී කියලා අර ධ්‍යාන ලබාගත් සිද්ධාර්ථ තාපසයා එළියට ගියා. ගිහිල්ලා හොයන්න පටන් අරගත්තා. කොහොමද මේ නතියක් ඇති වෙලා තියෙන්නේ අපිට මේ මෙච්චර කෙලස් කපන්න ගියාටත් සමතෙන් සීලෙන් තාම මේක තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් ඒක අල්ලනවා කියන එක මට තව කෙනෙක්ගේ අල්ලන්නත් බෑ අල්ලලා ඇති වැඩකුත් නැහැ. ඒ වගේම මම මේ කාගේ හරි දෙයකට උදව් කරනවා කියලා කියන එක තන්නේ කරම ආත්ම වංචාවක් තියෙනවා. හැබැයි මට මං ගැන හොයන්න පුළුවන් ඒත් නිකන් හුදු කැමැත්තෙන් අල්ලන්න බෑ. ඒකට ශිල්පීය ක්‍රමයට යන්න ඕනේ. හරියටම ඇනේට ගහන්න ඕනේ මිටියෙන්. ආන් ඒ වගේ උපාදානය මම මේ දැන් මේ බණ කියනකොට මොන වගේ දෙයක් උපාදාන කරද මම මේ බණ කියන්නේ. බණ අහන්නේ මොන වගේ දෙයක් උපාදාන කරද? එහෙනම් මේ දේවල් මම කරන්නේ මොන වගේ දෙයකටද කියලා ඒකේ යට ඒකට මෙහෙම කියනවා යථාර්ථය දන්න වගේම යටාර්ථය කියලා එකක් තියෙනවා. අන්නේ යටාර්ථය මතු කර ගන්නවා කියන එකදී දාර්ශනිකව හිතුවා දර්ශන විද්‍යාවෙන් ඒක අල්ලන්න පුළුවන් වෙයි කියලා. දර්ශන විද්‍යාවෙන් ඔකට උගලා ලං කරලා කියනවා. මොකද ඒගොල්ලන්ට පේනවා මේ විදියට අපි කියමු සාන්ති වරේ සාන්තුරේක වගේ හිටියත් එයාත් ඉන්නේ වෙහෙසේ. එයාත් ඉන්නේ අසන්තුෂ්ත භාවයේ. එයාත් ඉන්නේ කාංකති විචිකිච්ඡති කියන තැනක. ඒක විස්තර කරන්න පුළුවන්. මොන සාන්තුරේවත් එහෙම කිව්වේ නෑ සරුවච්චන් වහන්සේ වගේ තදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රක්‍මකේ තස්සමන බ්‍රාහ්මණියා පජාය සදේව මනුස්සාය මේකේ මම මේ සියල්ල දැක්කා කියලා කිව්වේ නෑ. අනික කටේ තාම සම්පූර්ණ වෙච්ච නැති කොටසක් තියෙනවා. අන්නේ සම්පූර්ණ වෙච්ච කොටස ගොඩාක් තියෙන මනුස්සයට අපි පෘථජ්ජනයයි කියනවා. ඒ ටිකක් අඩු කරගත්ත මනුස්සයට සීක පුද්ගලයයි කියනවා. ධානා භාවී කෙනාට පවා තාම තියෙනවා. අන්නේ ඉතුරු වෙන කොටස උපාදාන කොටස දැක ගන්න කෙනෙක් Taman තුල දැක ගන්න කෙනෙක් ඒක දිහා අනත්ව බලන්න ඕනේ, තුච්ඡව බලන්න ඕනේ, රිත්ත්ව බලන්න ඕනේ, ශූන්‍යව බලන්න ඕනේ, පරතෝ විදියට බලන්න ඕනේ. Taman දිහාම වෙන කෙනෙක් බලන විදියට බලන්න ඕනේ. ඒකට කියනවා පරතෝ සංකල්පය කියලා. ඒකෙන් අපි මේ ලෝකේ ළඟා වෙන්න හදන මේ දේවල් තුච්ඡයි. ඒකට ඔය තරම්ම ගහ බැන ගන්න ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්න ඕනේ නැහැ. රිත්ත්‍යයි, රික්තකයක්, ශූන්‍යයි, අනත්තයි. ඔබ කොහොම කරුවත් හම්බ වෙන දේ. ඔක උදුරගෙන රණ්ඩු කරන කණ්ඩෝනේ. ආන්නේ විදිහේ මේ රණ්ඩු කරන දේ පිළිබඳව අපි මේ ඊර්ෂ්‍යා කරගෙන එක එකට තෝතෝ වරපල කියන දේවල් ගත්තාම ඒවා තුච්චයි රිත්යි. අන්නේ විදිහට බැලුවොත් මේක දිහා මේක විනෝදාංශයක් කරතයි. ඉතින් කියනවා කැලේ හිටියලු මේ නරි දෙන්නේ. එකෙකුට හරියට ගායලු. අනික් නරිය ඔය පැත්ත කරලා නිකන් ඉන්නවා. ඉතින් අර ගායතින් නරියට කිව්වලු බලපන් උඹයි මායි විතරයි ඉන්නේ පොඩ්ඩක් සෙල්ලම් කරමුකෝ කියලා. ඒගොල්ලෝ මට හිතෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙත් කිව්වලු වරින්කෝ මචං සෙල්ලම් කරන්න. මම කියන්නේ කන පෑන්න ගහන වරයව සෙල්ලම් කරන්න කියලා දැන් ගිහිල්ලා ඔන්න අර නරියට කිව්වා ඉතින් අර නරියයි අලු අසාදාද මුත් ඒ කචල්නේ ඉතින් බේරෙන්න බැන්ද එනං කර මොකද කරන්නේ? ඔයා ඉතින් සෙල්ලම් කරන්න ඔයාම කියන්නේ කිව්වා. ඉතින් අර සෙල්ලම් කරන්න පුරුදු යෝජනා කරපු නරියා පොඩක් ඈතට ගිහලා ලී කෝටුවක් ගෙනලා දෙකට කඩලා කිව්වලු දැන් මේ කෑල්ල උඹේ. මේ කෑල්ල මගේ. උඹ මගේ කෑල්ල ගන්න උත්සාහ කරපන් මම උඹේ කෑල්ල ගන්න උත්සාහ කරන්නම් කියලා තරග කොන්දේසි දාලා හිටියට පස්සේ මූ ගොම්බගෙන කෑ ගහගෙන පැනලා අර කම්මැලි නරියාගේ කෝටු කෑල්ලට පැනලා කම්මැලි නරියා ඉතින් ගනින් කිව්වලු. කෝටු කෑල්ලක් නෙති උඹ ගනින් ඉතින් උඹ දිනු ඉවරයි. ගේම පරාදයි. අපි නෑනේ එතකොට කොහෙද වෙන්නේ මේක මගේ කිව්වනේ. ඉතින් දිගටම රණ්ඩු තමයි. මේ අර ගායතියේ නරියට ඕනේ අපි කොහෙන් හරි පටලවා ගන්න. අපිට කියලා තියෙන්නේ ජිනේ කදරියන් දානේන. සච්චේන අලික වාදිනා. ඔය කෑදරේට දීපන්. බොරු කියන එකට සත්‍ය කතා කරපන්. ඉවරයි. අල්ලන්න යන්න එපා. ඉතින් ඒකට නිකන් උපහාසාත්මකව කටුකුරුන්දේ සාන්නාංශ කියනවා. අපි ඔය මේ අවුරුදු දවස් වලට කඹා දින්නේ
ඉතින් කඹේ හැමතැනම වගේ දවස්වල කරනවා ඔක. වෙලේ කරන්නේ ඔක. හොඳට මඩ තියෙන තැනට එරිලා. ඉතින් සම කණ්ඩායම් දෙයක් දාලා කඹේ දාලා අදිනකොට යම් හේයකින් අපිට තේරෙනවා අපේ පැත්ත පරාදයි කියලා කතා වෙලා යනවලු එක සැරේ කඹේ අතහැරපන් කියලා. ඊට පැත්ත බර දාලා අදිලා මෙහෙන් අතහැරපුවා අරු එකාපිට එක වැටිලා ඉවරයි. ඒ දැනගන්නවා දැන් පරදින්න හදන්නේ කියලා. අල්ලන්නේ නැහැ ඒ වෙලාවට. ආන්න වගේ මරණ චිත්තක්ෂණේ මාරය ඇවිල්ලා අදිනවනේ මම දීපියතෝ මට අයිති කියලා උඩ දුන්නොත් මාරයටත් කොන්දම් මාරුවක් සිද්ධ වෙයි කියලා තියෙනවා. හෙයියම් මාරුවක් වගේ ඌේ පස්ස බිම ඇනේ කියලා ඌක උඹේ තමයි ගනින්. ආන්නේ වගේ මේ ෆයිට් එකක් දෙන්න ඕනේ කඹේ දාලා දෙපැත්ත කඹ අදින්න ඕනේ. නමුත් තමයි තේරෙනවා නම් දැන් හරි කියලා. ජේ ෆාම් එකේ ඉඳදී අපි කඹ ඇඳා. කඹේ අදිනකොට ඉතින් මාළුකාරයෙක්ගේ කඹයක් ගෙනල්ලා කෙරුවේ. ඉතින් ඒ මාසේ එක නිකන් දුන්නේ හැබැයි. මම හිටියේ තීන්දුව කරන්න. මට පේනවා කඹේ කැඩෙනවා දැන්. චිරි ගාලා මම දන්න જાතියෙන් කෑ ගැහුවා අතරපියව මේ කඹේ කඩනකොට පස්සේ දැන් මැද කැඩෙන්නේ හරියට මේ රතු ඉර තියෙන තැන. අනේ වැටුණා 3 දිනකට හුස්ම ගන්න බැරුව මේ එක අනිත් එක වැටෙලා ආටිෆිෂල් රෙස්පිරේෂන් දීලා කවුරක්වත් දන්නේ නැහැ ප්‍රථමාධාර පෙට්ටියක්වත් නැහැ. එකවුඩ එක වැටෙච්චාම හුස්ම ගන්න බැරුව ගිහිල්ලා මේ එක කතාවලා නෙවෙයි කඹේ දෙකට කරලා. ඒක ඇත්තටම අදාළ නැහැ මගේ මේ බනට. මම මේ වෙච්චින්ද කියන්නේ. ඒ වගේ මේ අපි අල්ලාගෙන ඉන්න දේ කවුරු හරි ඕනයි කියලා කිව්වොත් උඩ දීලා දාන්න. බුදුචාන් වහන්සේ සඳහන් කරන මහණි යමක් උඹලට අයිති නැද්ද ඒ දීලා දාමාපල්ලයි කිය. ඒ කියනවා ඇහැ උඹට අයිති නෑ, රූප උඹට අයිති නෑ, චක්කු විඥානය උඹට අයිති නෑ. ඒ වුණාට මාර්යාවිලා කියනවා චක්කුම් මම චක්කු විඤ්ඤය රූපාමම චක්කු විඤ්ඤය විඥානම් මම. මහානබ දැනගනින් ඔය ඇහැ මගේ. මහානබ දැනගනින් ඔය රූපේ මගේ. මහානබ දැනගනින් ඔය චක්කු විඥාන ඔබ කොහෙන් ගිලා ගැලවෙන්නද කියලා අහන බුදුහාමුදුරුවෝ. බුදුන් කියනවා යෝ ඉදන්ති මම වදන්ති යෝ වදන්ති මම ඉදන්ති ච. යමෙක් කියනවා මේක මගේ කියලා මාරීක මගේ නෙවෙයි. යමෙක් කියනවා මම ඒක මගේ කියලා එහෙම කියන කෙනෙකුත් නෙවෙයි මම. උඹ ඔය කියන කතාව ඇත්ත. ඒක එහෙම කියන කෙනෙකුට ගිහිල්ලා කියපන්. ඔබ දැනගනින් මාරයෝ මං ගිය පාරේ හුලඟක්වත් ඔබට අල්ලන්න බෑ. මම කියන්නේ ඒක මගේ නෙවෙයි තමයි. මේ ඇහැ මගේ නෙවෙයි. රූපෙත් මගේ නෙවෙයි. චක්කු විඥානෙත් මගේ නෙවෙයි. ඒ නිසා මොකට ඒකට රණ්ඩු කරන්නේ. දැක්කට මොකද නෝ දැක්ක වගේ හිටපන්කෝ. දකින්නවා තමයි. සම්පූර්ණ අසාධාරණයක් වෙනවා. කරබනෙට බද දැක්කේ නෑ වගේ. බුදුහාමුදුරුවෝ දොස් කියන්නේ නෑ. එහෙම නැත්නම් දැක්කට නොදැක්ක වගේ ඉන්න පුළුවන් නැත්නම් පොට්ටෙක් වගේ ඉන්න පුළුවන්. ඇහුණට නැහුණා වගේ ඉන්න පුළුවන් නැත්නම් බීරෙක් වගේ ඉන්න පුළුවන්. නැත්නම් අපිට මල ඇඳලා ගහන්න පුළුවන්. තරු ඇඳලා ගහන්න පුළුවන්. කුන්දපන් නැති කෙනෙක් වගේ ඉන්නවා. ඉතින් උන් දෙන ගහ ගන්නවා අසාධාරණයක් වෙන. ඉතින් මොකද කරන්නේ මට ඉතින් මට මහලු වයසේ බැරි වෙන ගායනා පෙරසෙයි කියලා. ඔය ඉතින් බැරි කෙනෙක් වගේ ඉන්නවා. ඕක තමයි මේකට තියෙන උත්තරේ. මේ තුච්ඡතෝ බලනවා, රිත්තතෝ බලනවා, ශුඤ්ඤතෝ බලනවා, පරතෝ බලනවා, අනත්තතෝ බලනවා කියලා කියන්නේ අපි සාමාන්‍ය ජීවිතය ගත්තොත් ගේමට ගේම දෙන්නේ නැහැ. පරාජය බාර ගන්න. කල්ලාතෝ සැලසුම් කරලා ගිහිල්ලා. ඉතින් જાතිය දැකපු කෙනාට තේරෙනවා අරමුණක මුලට ගිහිල්ලා එනකොට තේරෙනවා ඒ අපේ හිතට යමක් අපේ නෝ රාග ద్వේෂ මොහ එනතන් අලෝභ අදෝ සමෝ මොනවා වුණත් පැමිණුණාට උඩ ප්‍රතික්‍රියා කරන්න නැතුව ඉන්න පුළුවන් නම් ඒ කියන්නේ ಜಾති මට්ටමේ නැත්තම් භව මට්ටමේ නැත්තම් උපාදාන මට්ටමේ හෝ මේ දුර්වල ස්ථානේ හොයාගන්න පුළුවන් කඩන්න පුළුවන් මේ චක්‍රය අරේ බින්දලා දාන්න පුළුවන්. ඉතින් ඒක සඳහා කරන්න තියෙන්නේ භාවනා කරනකොට අපිට කියන්න බෑ අපිට පේන දේ ඔක්කොම භාවනාවට සප්පාය දේවල් අනුග්‍රහ වෙන දේවල්. එහෙම සීමාවක් නෑ ඔක්කොම එනවා. නමුත් මේ එන දෙයට ප්‍රතික්‍රියා නොකර සිටියොත් ප්‍රතික්‍රියා නොකර ඉන්න බෑ. අපි උපාදාන වශයෙන් බැඳිලා තියෙන එකට අනිවාර්යයෙන්ම අපි ප්‍රතික්‍රියා කරනවා. මට ඕන දෙයක් ඉවසන්න පුළුවන් මෙන්න මේක නම් ඉවසන්න බෑ කියලා අපි ළඟ හිතේ තියෙන යම් දේවල්. ඒ තමයි ඉතින් අපි ඒකට ඇති වෙච්ච මිනිස්සුන්ට දොස් කියන මට එහෙම දේවල් මට දෙන්න එපා නෑ ඒක නෙමෙයි තියෙන්නේ Taman තුල තියෙන මේ යම් දේවල් වල තියෙන මේ දැඩි බැහැගෙන තියෙන ආසාවල් අපි කොච්චරක් යමක් ඇතුලේ තියෙන බිලියක් වගේ සංසාරේ ගෙනියනවද කියලා බැලුවොත් ඒ මිනිස්සයා ඒ දැඩි ආසා කරන දෙයට කොච්චර ආසද ඒ තරම්ම අපායට කැමති ඒ තරම්ම කෙලෙසට කැමති ඒ තරම්ම මායයට කැමති
ඉතින් අපිට කියන්න බෑනේ මාරට අකමැති වියන් කෙලෙස් වලට අකමැති වියන් අපායට අකමැති ඌ කැමති නම් මොනව කරන්නේ? બોලේ ඉතින් මම මොකද කරන්නේ? කියන්න පුළුවන්. ඒ නිසා සර්වඥාන්සේ හිතුවා මේකට බණ කියලා හරියන එකක් නැහැ කියලා. ඉතින් ලෝකයට ඕන කරලා තියෙන්නේ මේ ඔක්කොම කක්ක කරන ගමන් ජරා වැඩ කරන ගමන් මේ උපාදාන නෙවෙයි ඊටත් එහා දේවල් කරන ගමන් නිකන් උපාදානයි කියන්නේ මේ කේක් එකට දාපු අයිසිං එකක් වගේ එකක්. කේක් එකට අලංකාර තියෙනවා. ඒ වගේ කේක් කන જાතියට අපි කිව්වොත් මේ කේක් කෑවොත් අයිසිං කෑවොත් ඩයබටිස් හැදෙනවයි කියලා ඒ මිනිස්සු ගණන් ගන්නෑ. ආන්නේ වගේ භාවනා කරන යෝගාවචරයට පුළුවන් වෙයිද මම මේ භාවනා කරනකොට වැඩියෙන්ම කරදර වෙන්නේ වේදනා නිසායි. මට වැඩියෙන්ම කරදර වෙන්නේ හිතවිලි නිසා. මට වැඩියෙන්ම කරදර වෙන්නේ ශබ්ද නිසායි කියලා තමන් ඉද්දෙන, තමන් කුප්පන, තමන් පිස්සු අට්ටන අරමුණ එනකන් බලන්න ඉතලා එකක් ආවට ගණන් ගන්න එපා, දෙකක් ආවට ගණන් එපා, තුනක් ආවට ගණන් 10 15 20 30 එනකම්ම අරගෙන අඩේ ඇත්තනේ න සද්දේකටම තමයි මේ සැරේත් කලගේ ඊගාව සැරේත් කියන අඩේ ඇත්ත තමයි මේ සැරේ සද්දේක තමයි ගියා. මේ සද්දත් එක තරහ නැහැ. මේකම බල ඉන්න පුළුවන්. ඒකම තපසකේ. ඒකම එතකොට ඒ යෝගාවචරයා මේ නෝපන්න කුසල් නොයිපද වීමේ ප්‍රයත්නක නෙවෙයි මේ වෙලාවේ ඉන්නේ. දැනටම సంతానගතව තියෙන අකුසල් මල් පිපෙනවා. හරියට බඩ ගොඩක තිබිලා මේ චොර ගාලා පෙන දාන්නා වගේ. රාකලයක් පෙන දාන්නා වගේ. පැහෙන බත් කලේ හැලියක බත්තට එන්න වගේ ඕන භාවනා කරනකොට එක එක දේවල් මතුවෙනවා. ඒ මතුවෙන දේවල් කෙරෙහි කොයි එක ආවත් ඒ දෙස ප්‍රතික්‍රියා නොකර බලා සිටීමේ හැකියාවෙන් ඒක අපේ තියෙන හැකියාවක් නැත්නම් ජම්මලාභයක්. ඒකෙන් පුළුවන් අපිට දැනගන්න වැඩියෙන්ම මතුවෙන්නේ මොන වගේ දෙයක්ද? හැබැයි ඒක දැනගත්තත් මේක උපාදාන දීප දැනගත්තත් අනේ මගේ හිත නහමක් කෙලසේවා. මගේ හිත නහමක් ප්‍රතික්‍රියා කරාවා කියලා ආන්න ඒකට කටයුතු කරන්න පටන් අරගත්තොත් ඒක ලෝකයා කියන්නේම නෝන්ජල්කම කියලා. බීරියලියා වගේ කියලා. මොනවා කිව්වත් ගණන් ගන්න නැහැ කියලා. ඉතින් ඒ නිසා මේ යෝගාවචරය දැන් මේ නැති කරන්න හදන්නේ නෝපන්න කුසල් නොයිපදිව නෙවෙයි. මම සංසාරගතව මම ගෙනාපු ඒ character traits ඒවට කියනවා directed dispositions කියලා. එහෙම නැත්නම් අපේ ජම්මානුගතව අපි ගෙනාපු දේවල් තියෙනවා. ඉතින් මෙව්ව මේ යටිහිතේ තියෙන දේවල් අපි සමහර වෙලාවල් වලට හීන පලාපල වලදී විස්තර කරනවා. විස්තර වෙනවා. මේවා පිළිබඳ ගොඩක් ඔය කාල් ජුන් ගාක් පරිශන කරලා තියෙනවා. ඉතින් ඒ අපි හිතනවානේ දැන් මට තියෙන ආසාවයි දැන් මම ඉපදුනේ ආසියා කරේනේ. එතකොට ගියාම අරාබිකරේ ඉපදිච්ච කෙනෙක්ගේ ආසාවල් වෙනස් වෙයි කියලා. එහෙම නැත්නම් ටිබෙටේ වගේ රටක ඉපදිච්ච කෙනෙක්ගේ ආසාවල් වෙනස් වෙයි කියලා. නමුත් ඒ කාල් ජුන් දකින්නවා ඔක්කොම ආසාවල් වල සමානකමක් තියෙනවා. ඒකෙන් ඒක අල්ලන්න පුළුවන්. ආසාවක් නැතුව කවුරක්වත් නැහැ. ඉතින් ඒ නිසා එයා බැලුවා හැම කෙනෙක්ම හීනයක් විස්තර කරන ක්‍රමවල සංකේත වර්ගයක් තියෙනවා. ජාත්‍යන්තර වශයෙන් සංකේත වශයෙන් තියෙනවා. ඊට පස්සේ මේ මෑතකදී ප්‍රධාන වශයෙන් බැලුවා ප්‍රංශ ජාතිකෙක් එයා ගොඩක් මුල්ුණා ඔය මයිනර් ලයිෆ් සොසයිටි එක ඇති කරන දලයි ලාමට ගිහිල්ලා කියන්නේ. එයා hina වෙන මූණක්, තරහ ගිය මූණක්, අඬන මූණක්, ඒ වගේ මූණු හයක් ෆොටෝ අරගෙන වැද්දෝ ඉන්න තැන් වලට, අප්‍රිකානු ජනතාව ඉන්න තැන් වලට, ඕස්ට්‍රේලියානු කාරයෝ ඉන්න තැන් වලට, ඇමරිකන් කාරයෝ තැන් වලට ගිහිල්ලා ඒ පරිවර්තනය කරන එක නයි මේ ෆොටෝ එක පෙන්නලා ඇහුවා මේකේ මොකද්ද කියන්නේ කියලා. හැම කෙනාම අඳුරගන්න එක තාලෙට. hina වෙච්ච මොන hina මේ කේන්ති ගිහිල්ලා තියෙන මේ තරහින් ඉන්නේ මේ පශ්චාත්තාපයෙන් ඉන්නේ කියලා ඕන කෙනෙකුට කියවන්න පුළුවන්. ඒ නිසා මේ මානවය තුළ මේ උපාදාන පිළිබඳව අපිට සමීකරණයක් ගොඩනගන්න පුළුවන්. බුදුරජාණන් ඒක කරලා තියෙනවා. ඒක හෙලි කරලත් තියෙනවා. නමුත් එතෙන්ද යන්න මේ වීතිකම කෙලස් පරිඋත්තාන කෙලස් ගිවං කරගෙන යන්න ඕන ගිහිල්ලා අපි හිතන්න නරකයි දැන් මේ වීතිකම කෙලස් පරිඋත්තාන කෙලස් ඉවරෙච්චාම අනේ සැකේ නැති වෙයි. අනේ අපේ කුකුස නැති වෙයි. අනේ අපේ මට හොඳට දැන් පාර පෙනෙයි. හොඳ සාන්තියක් වෙයි කියලා නෑ ඒත් වෙන්නේ නෑ. ඒතිෙදිත් මේ උපාදානේ නිසා අපිට කංකති විචිකිච්ඡති නාදිමුච්ඡති න සම්පසීදති කියලා වර්තමානයේ වෙහෙසක් ඇති වෙනවා.
ඒ වෙහෙසෙන් කියන්නේ මගේ වැඩේ ඉවර නෑ තාම. මගේ වැඩ කට්ටයන් 3ක වැඩක් නෑ 3 2ක් ඉවරයි. ඊගාව එක තියෙනවා. ආන්න මේ දේ මේ ඉතුරු වෙලා තියෙන මේ පුංචි කෙලෙසේ මේ තරම්ම කංකති විචිකිච්ඡති නාදි මුච්ඡති න සම්පසීදති කියනත වදදිනවද කියලා කියන එකට සරුවචනාංශයේ දේශනා කරනවා මහණෙනි අනාගාමි වුණත් කෙනෙක් ඒ කෙනාට මේ අනාගාමිකමට ඉතුරු වෙලා තියෙන මේ පංච උද්ධම් භාගීය සංයෝජන පුදුමාකාර කරදරයකට පේනවා කියලා. ඒක නැති කරන්න යා දඟලනවා කොහොමද කිව්වොත් මහණෙනි මේ අසුචි මූත්‍රායි ඊටාම පුංචි ප්‍රදේශයක් තිබ්බත් ගඳයි. ඊටාම පුංචි ප්‍රදේශයක් තිබ්බත් ඒක වෙන දෙයක් ආසාදනය කරනවා. ඉන්ෆෙක්ට් කරනවා. ඉතින් ඒක නැති කරගන්න ඕනේ වගේ අර ඉස්ලාම් තියෙන අර මහා වීතික්කම කෙලස් තියෙනවානේ. ඒක සමාජයත් කෙලසනවා, gedarat කරදරයි, මේ මිනිහත් රෝගේ වසංගත රෝග හදා ගන්නවා කියන කෙලස් නැති කරගන්න අපි ඒ ආණ්ඩුවත් කියනවා, WHO එකත් කරනවා, UNICEF එකත් කිය ඔක්කොමලා කියනවානේ. ඒක පිළිබඳ ප්‍රශ්නයක් නැහැ නේ. ඒක මේ සමාජයක සෞඛ්‍ය සම්පන්න වෙන්න එක තියෙන්න ඕනේ. නමුත් ඒක ගිහිල්ලා වල තව කෙනෙක්වත් ඒකට හරියන්නේ නැහැ. ධ්‍යානයක්වත් ලබා ගත්තේ නැතුව බෑ. සමාධියක් නැතුව නම් වැඩක් නැහැ කියලා. ඉතින් අපි සමාධියක් කරලා පස්සේ පරිඋත්ථාන කෙලෙස් නැති කරගන්නවා. නමුත් අර ඉතුරු වෙන මේ උපාදානයට හා සම්බන්ධ නැත්නම් අනුශය ආශය කෙලෙස් වල සම්බන්ධ දේවල් ආවට පස්සේ ඒ භාවනාදී සෑහෙන දියුණුවක් ලැබපු කට්ටිය බොහෝම පශ්චාත්තාපල කරන ඒත් ස්වාමීන් වහන්සේ හිතිය ගානටම වෙහෙසයි. හිතිය විද්‍යටම නිකන් කටුවත්තක් බිමෙදිගේ ඇදගෙන යන්න වගේ පීරි ගෑවෙන ගතියක් තියෙනවා කියලා. ඉතින් අනික් කට්ටිය නම් හිතන්නේ මෙයා දැන් කියලා මට්ටමක ඇති. මෙයාට දැන් නැතුව ඇති කිසිම ඔය ඝර්ෂණයක් නැහැ. ලීස් ෆ්‍රික්ෂනල් පාත් එකට වැටලා ඉන්නවයි කියලා එහෙම කන්නේ නැහැ. අර ඉතුරු වෙලා තියෙන මේ අර සියුම් කෙලස් ටික පුරා පැතිරිලා පේන්න පටන් අර ගන්නවා. ඉතින් ඒ දේහා අර ජරා දුක, ව්‍යාධි දුක, මරණ දුක වගේ පිළි අරගෙන මෙතෙන්ද ගියත් මේ කෙලස් ටික තියෙන ඕකත් එක්ක රණ්ඩු කරන්න ගියොත්, ගැටෙන්න ගියොත් ඕක උඹට පරිවේශයෙන්ට විශ්ේ වෙන්නේ නැහැ. ඔබකට ද්වේෂ කරනවා. ඔබ මෙතෙක් කල් කෙරුවෙත් ඒක දැන හෝ නොදැන මේ වගේ කොටු කරලා පිරිසුදු කරලා නෙවෙයි. නිසා දැන් ওই එනකොට ඕක පිළිබඳව නැවත නැවතත් යොදමින් මං යන්නේ කෙහෙල් ගහ කන්නද පොල් ගහ කන්නද මේ වේදනාවටද මේ ඇදලා යන්නේ සංඥාවටද ඇදලා යන්නේ මේක සංස්කාර වලටද ඇදලා යන්නේ කියලා එයාටම නම් තෝරගන්න බෑ. නමුත් එයා කියන ලියන කමඨාන් වාර්තාවේ වාක්‍ය දෙක අහනකොට කියන්න පුළුවන්. මෙයා මෙන්න මෙතනයි පැටලලා තියෙන්නේ කියලා. එයාට ඒක ඉත්තු ගන්නට අමාරුයි. ඊට පස්සේ කියන නැවතත් ගිහිල්ලා බලලා කියන්න ආයෙසර ඕකම නැවත කරන්න. එතකොට ඒ ලොකු සාංශ කියනවා ඒ ගුරුනාංශයට මේක තේරෙන්නේ නැතුව වෙන්න ඇති කියලා ගුරුනා ගෝලයා තැක කරනවා. දැන් මෙච්චර මේ ලස්සනට පැහැදිලිව පෙද්දි තායි ගිහිල්ලා ඒකම කරන්න කියන එක්ක මේ කමඨාන් වාර්තාව ඇහිලා නැහැ. එහෙම නැත්නම් මේ බරක් වෙලා මේක විසඳලා නැහැ. මේකම නැවත නැවත කරන්න කියලා කියනකොට ඒක මේ මොකද්ද කියන්නේ? සාධාරණ උත්තරයක් විදිහට බාර ගන්න නැහැ. හැබැයි උත්තරේ එච්චර තමයි. ඔය දේම ඒකට කියනවා ආශේවනය කරපු දේ ඇසුරු කරලා දැනගත්ත දේ දැන් භාවිත බහුලීගත කරන්න. හැබැයි එයාට පෙන්නලා දුන්නොත් ඔය ටික කරගෙන යන්න දැන් බාධාවක් නැහැ නේද කියලා ඒක නම් ඇත්ත තමයි කියනවා. වෙහෙස නම් අර විදියම. හැබැයි මේ ගමන ඉදිරියට යන්න එයාට ඒ ඒකට කියන්නේ අදිමොක්ක චෛසික කියලා එයාට තේරෙන්නේ නැහැ. හැබැයි දැන් තේරෙනවා මේ ගමන මේක දිගට කරගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ පෙරපින තියෙනවා. එයා දැන් ට්‍රැක් එකට වැටලා තියෙනවා. හැබැයි මේකම නැවත නැවත කිරීම කියන එක උත්තරේ හරි කම්මැලි උත්තරයක්. හරි මේ ඒකාකාරී උත්තරයක්. ආන්නේ ඒකට තමයි තපස කියන්නේ. තපස කියන්නේ කම්මැලි කරන දේම නැවත නැවත කරනවා. පීරක් ගන්නකොට පීරෙන් ගන්නකොට එක සැරයක් පීරේ උත ඇලුවට තල්ලු කරුවට පිහිය ගෑවෙන්නේ නැහැ. එහෙම උල ඉන්න ඕනේ. උල ඉන්නකොට ගෑවෙනවා. ආන්නේ වගේ මේ වැඩේ දිගට කරනකොට නම් ඉතින් ගොයියා පැවිදි වෙන්න වෙනවා. එතකොට ගොයියා අරණ්‍යගත වෙන්න වෙනවා. එතකොට ඒ අවශ්‍යතාවයල් වෙනවා. හැබැයි මෙතෙන්ට එනකන් ඒ කටයුතු කරන්න ඒ වාගේ පරිසරයේ සකස් කරගෙනම අවශ්‍ය වෙන්නේ වගේ අදහසක් ආනන්ද සප්පයි සූත්‍රයේ බුදුන්සේ සඳහන් කරනවා. මෙන්න මෙතෙන්ට එනකොට නම් මහණේ දැන් ගියා නම් දැන් ඊටු ටික කැප කරපන්.
මේ පාරෙම දිගට යන්න බලපන්. එහෙම නැත්නම් මේ සක්කු මුක්කු වටපිට දේවල් දාගත්තොත් ආයෙ පිරිහෙනවා. එතනසේ සඳහන් කරලා තියෙනවා ඔතෙන්දි යාට හිතෙන්දි තියෙනවා දැන් නම් හරි මන් දැන් තෝවාන්නත් වෙලා වෙන්නේ නැති නැත්නම් මන් සකදාගාමී හරි වෙලා ඇති නැත්නම් අනාගාමී මොකක් හරි හිතෙනවනේ. හිතුණට බලාන ඉන්න අයටත් පේනවා මේ මනුස්සයාගේ වෙනසක් වුණා කියලා. ඒත් මහණෙනි මේ කෙනා රාජමාත්‍ය තිත්‍ය ශාවක ඇසුරු කරන්න ගියොත් ඕකෙන් පිරියෙන්න ඉඩ තියෙනවා කියලා. ඒ කියන්නේ මේ සෝවන් වෙච්ච එක නම් සෝවන් නැති කරනවා කියන එක නෙවෙයි. එයා Taman ගැන හිතානේ හිටියානේ. මෙහෙම වෙන්න ඇති කියලා. ඒ වුණත් ඒ මට්ටමට ගැළපෙන පරිසරය සකස් කරලා ඒක මේ දිගට සප්පාය කරනු අනුග්‍රහ කෙරුවේ නැතුව දැන් මට බය වෙන්න දෙයක් නැහැ. මම රජ්ජුරුව එක ගියත් ප්‍රශ්න නැහැ. රාජ ඇමතිවරු හිටියත් කමක් නැහැ. මම තිත්‍ය වාසයට ගියත් කමක් නැහැ. තිත්‍ය ශාවකත් එක්ක හිටියට කමක් නැහැ කියලා කිව්වොත් ආයෙ පිරිනව. ඒක නිසා මේ කෙනාට පිට කෙනෙක් කරන්න උදව්වක් නැහැ දැන්. එයා තේරුම් ගන්න ඕනේ මං ඊටාම බරපතල වැඩ ගොඩක් ඉවරයි. ඊටු ටිකට අවශ්‍ය කරලා තියෙන්නේ පුබ්බේච කත පුඤ්ඤතා අත්ත සම්මා පණිදි අත්ත සම්මා පණිදි කියන්නේ මේ නිවන විතරමයි. ආය වෙන කතාවක් නැහැ. ආනේ ටික ලැහැත්ති කරලා දෙන්න නැති වුණොත් ඒකේ නාඩත් පශ්චාත්තාප වෙනවා. ඒ නිසා පරිවිමර්ශන වගේ සූත්‍රවල මේ කියලා තියෙන්නේ එතෙන්ද ගියත් නැතුව නෙවෙයි ලෝකේ. ඒ කෙනාට උපදේශයක් දෙන්න කෙනෙක් ලෝකේ නැහැ. එයා Taman දැනගන්න ඕනේ මම මෙතර වෙනකන් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ භාවනාවට මං ආපු මට්ටමට සරිලන ජීවිතයක්. ඒ තරම් වෙන ජීවිතයක්. ඒ කියන්නේ ආජීවයේ සකස් කර ගන්න ඕනේ. ඉතින් ඒක කෙරුවේ නැත්තම් ඒක භාවනාවෙන් කරලා දෙන්න බෑ. මම නැවතත් කියනවා. මේ ආජීවයේ සකස් කිරීමෙන් සැපය යුතු ඒ අනුග්‍රහය භාවනාවෙන් කෙරෙන්නේ ඒ මේ සවලෙන් අයින් කරන්න ඕනේ බුල්ඩෝසරෙන් අයින් කරන්න ඕනේ කෙලස් කන් ඇන්දෙන් අයින් කරන්න බෑ. කන් ඇන්දෙන් අයින් කරන්න පුළුවන් බොහොම සියුම් ටික විතරයි. ඉතින් ඒ වෙලාවේදී මේ ට්‍රැක්ටර් ලෝඩ් ගණන් ගෙනලා කුණු බාන්න පටන් අරගත්තොත් එතන කන් ඇන්ද තියන් හිටියට හරියන්නේ නැහැ. ඉතින් ඒකට එයාට තේරෙනවා මම මෙච්චර බරපතල දේවල් ළඟා කරලා තියෙනවා දැන් මෙතෙන් යන්න ඕනේ. දැන් ඒ නිසා මට මේ අවශ්‍ය කරනා වූ ප්‍රස්තාව අපි කියනවා ඒක දුර්ලභ පබ්බජ්ජා කියලා කියනවා. බැවිද බොහොම දුර්ලභයි කියලා කියනවා. ඉතින් ඒ වෙනකොට මෙයාට ඒකේ තියෙන වටිනාකම, මේ තියෙන ප්‍රායෝගික වටිනාකම තේරිලා ඒ කරගන්න පුළුවන් වුණා නම් ඒකට ගැළපෙන විදිහට වුණා නම් ඒ පුද්ගලයාට වැඩි සාසනෙට ලොකු ලාභයක්. මොකද එයාට කවුරක්වත් දෙන උපදේශ දෙන්න තරම් කෙනෙක් ඇත්තෙත් නැහැ ලෝකේ. ඉතින් ඒ නිසා ඒ Taman ඒ අනුසය කෙලෙස් එහෙම නැත්නම් මේ උපාදාන කරගෙන තියෙන දේ අල්ලනවා කියනකොට ওই සාමාන්‍ය වාට්ටුවට ගිහින් ඉඳලා හරියන්නේ නැහැ. IC යුනිට් එකට දාන්න ඕනේ. ඒකේ තියෙන්න ඕනේ ඔක්සිජන් තියෙන්න ඕනේ. ඒ පහසුකම් ටික ඔක්කොම තියෙන්න ඕනේ. ඉතින් IC යුනිට් එක තමයි ඔය භාවනා මධ්‍යස්ථානය කියන්නේ. ඒ සාමාන්‍ය වාට්ටුව තමයි සාසනය කියන්නේ. ඒ නිසා ඒ කෙනා දැනගන්න ඕනේ ඒකට ගැළපෙන තැනට ගිහිල්ලා ඒ ටික සුද්ධ කරගන්න. ගැළපෙන තැනට ගියේ පමණින් නම් සුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඒ සුද්ධ වීමට කරන භාවනාවෙන් පමණක් අවශ්‍ය පරිසරය ලබා දුන්නොත් වැඩේ කරෙන්නේ නැහැ. ඒ දෙක ගානට එකතු වෙන්න ඕනේ. එකතු වුණාට පස්සේ තමයි ඊතුරු ඒ කියන්නේ මේ භවයට හේතුව උපාදානේ නම් මේ උපාදානෙවත් එහාට ගිය උපාදානයේ කුමක් නිසා හටගත්තද? එහෙම නැත්නම් අනිත් පැත්තෙන් බුදුරජාණන්සේ මේ පරිවිමර්ශන සූත්‍රයේ සඳහන් කරනවා මේ භවය කියන එකට යාට එතකොට භවයේ හේතුව තේන උපාදානය කියලා. ඒක නිසා භවය ඇති වෙනවා. ඒතර උපාදානයක් නැති කෙරුවොත් මේ එනේන දේවල් මයිලක් ගෙන ආපු විශ් ලිස්ට් එකක් තියෙනවා. මේ දේ ලැබේවා කියලා. හැබැයි ඒක ලැබුණත් නැලබුණත් ඒකට ප්‍රතික්‍රියා නොකර හිටියොත් උපාදානයේ නිරුද්ධ වුණා නම් එයා දන්නවා උපාදාන නිරෝධ ගාමිනී ප්‍රතිපදාව තමයි ඔය මහානකම කියන්නේ. ඒකට ගැළපෙන ක්‍රමයේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් ඒක ප්‍රධාන දේ තමයි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන ටික. ආන්නේ ඒ ටික එතකොට සූත්‍රයක සඳහන් වෙනවා මෙයාට හොඳට තේරෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක නිසා ඒ වෙලාවට තමයි මොනවද කියන්නේ පරිසරයේ සහ ඒ අවශ්‍ය කරන උපස්ථානේ අවශ්‍ය කරන ප්‍රතිවාපයේ සම්බන්ධ වෙන්නේ. ඒක නිසා අවුරුදු 30ක් 40ක් මේ වැඩේ ඉන්නකොට මට තේරෙන දෙයක් තමයි හුඟ දෙනෙක් ওই මට්ටම් වලට ඇවිල්ලා තියෙන්නේ.
ඒ කෙනාට තේරෙන්නේ නැහැ මේකට උපස්ථාන කරන්න ඇති. එයායි අහන්නේ ගිහිල්ලා පිස්සන්ගෙන් පිහට්ටන්ගෙන්. ඒගොල්ලෝ දෙනවා නීති උපදෙස් දෙනවා අර උපදෙස් දෙනවා මේ උපදෙස් දෙනවා වෙන් කවදාකවත් ඔය කියන කාරණාව ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ම තමන්ගේ උපදේශය අරගෙන තමන්ටම තමන් ගුරුවරයෙක් කරගෙන ඉදිරියට යන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මෙතෙන් නතර කරනවා. සියලු දෙනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.